හරි. අයිබෝවන් දුවේ පුතේ. අපි පුතේ අද මේ 11 ශ්‍රේණියට අදාළ අලුත් පාඩමක් ඉගෙන ගන්න යන්නේ. සංවර්ධනය පාඩම. කියන්නේ පස්වෙනි පාඩම. 11 ශ්‍රේණියට අදාළ පස්වෙනි පාඩම සංවර්ධනය. එතකොට පුතේ මොකද්ද සංවර්ධනය කියන වචනේ තේරුම? දැන් දාලා වශයෙන් අපි කිව්වොත් සංවර්ධනය කියන වචනේ තේරුම සරලව කිව්වොත් අපි සංවර්ධනය කියන්නේ දියුණුවක්. එහෙම නැත්නම් වර්ධනයක්. වැඩි දියුණු වීමක්. ඒ වගේ සරල අදහසක් ගන්න. නමුත් රටක සංවර්ධනය කියලා කියන්නේ ඊට වඩා පුළුල් අර්ථයක් දෙන මේ අදහසක්. එහෙමනම් අපි ඇයි අපි සංවර්ධනය කියන සංකල්පය ඉගෙන ගන්න කියලා මෙන්න අපිට අදාළ නිපුණතාවය බලමු. මොකද්ද නිපුණතාවය? භෞතික හා මානුෂ භූ දර්ශනය තේරුම් ගැනීමට උපකාරී වන මූලික සංකල්ප සහ ක්‍රමවේද විමර්ශනය කිරීම. එහෙමනම් ඒකයි අපේ නිපුණතාවය. එතකොට මේ ක්‍රමවේද විමර්ශනය කරන්න අපි අපේ පාඩමේ නිපුණතා මට්ටම හඳුනා ගන්න ඕනේ. එතකොට නිපුණතා මට්ටම තමයි අපේ පාඩමේ සංවර්ධනයේ මූලික සංකල්ප විමර්ශනය කිරීම. එහෙමනම් පුතේ මේ පාඩම අපි අධ්‍යයනය කරනකොට පාඩම අපි මාතෘකා කීපයක් ඔස්සේ අධ්‍යයනය කරන්න තියෙනවා. ඔයගොල්ලෝ පොත බලන්න නැති පාඩම මාතෘකා කීපයක් මේ පාඩමේ තියෙන නිසා අපි ඒක වෙන වෙනම මාතෘකා ඔස්සේ පාඩම ඉගෙන ගමු. එහෙනම් මම ගන්නවා මාතෘකා කීපයක්. පළවෙනි මාතෘකාව පාඩමේ අන්තර්ගතය සංවර්ධනය යනු කුමක්ද? ඒ පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන නිර්වචන. දැන් සංවර්ධනය කියන වචනේ අපි පාඩම මම උගන්වද්දී ඔයගලන්ට පැහැදිලි වෙයි. ඒක ගතික සංකල්පයක්. ගතික කියන්නේ වෙනස් වන සංකල්පයක්. කලින් කලට එක නිර්වචන ඉදිරිපත් වුණා. දැන් අපි පළවෙනි කොටසෙන් ඉගෙන ගන්නවා සංවර්ධනය කියන්නේ මොකක්ද? සංවර්ධනය පිළිබඳ ඉදිරිපත් කරලා තියෙන නිර්වචන මොනවද කියලා. මේ නිර්වචන කීපයක් ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. ඊළඟට මම දෙවෙනි කොටසෙන් උගන්වනවා පාඩමේ ඔයගලන්ට මේ සංවර්ධනය කියන සංකල්පය එක් එක් කාල වකවානුවේදී වෙනස් වුණේ කොහොමද කියලා. කියන සංවර්ධනය කියන සංකල්පයට එක්කතු වෙච්ච අලුත් දේවල් මොනවද? අලුත් වචන මොනවද කියලා. ඊපස්සේ තුන්වෙනි සංකල්පය ඔයගොල්ලෝ 9 ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ කොටස. තිරසර සංවර්ධන සංකල්පය හඳුනා ගැනීම. අපි ඇයි සංවර්ධන සංකල්පයේදී තිරසර සංවර්ධනයක් කරා ගියේ කියන එක අපි 9 වසරේදී ඉගෙනගෙන තියෙනවා. ඊළඟට මම ඔයගලන්ට ගන්නනවා පාඩමේ ඊළඟ කොටසෙන් අපි මේ සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගත්තා. කලින් කාලට සංවර්ධනය වෙනස් වෙනවා කියලා කිව්වා. එහෙනම් සංවර්ධනයේ මනින්ද යම් යම් මිනුම් දර්ශක තියෙනවද? යම් යම් ආයතන ඉදිරිපත් කරපු මිනුම් දර්ශක තියෙනවද? මේවා ගණනය කරන්න පුළුවන්ද? කොහොමද ගණනය කරලා තියෙන්නේ? මොනවද ඒ දර්ශක? මුල් කාලේ මොන වගේ දර්ශකද ඉදිරිපත් කරේ? පස්සේ ඒවා වෙනස් වෙලා අලුත් දර්ශක නූතන දර්ශක බවට පත් වුණාද? ඒ නූතන දර්ශක මොනවද? අලුත්ම දර්ශකයේ මොකක්ද? ඒ ඔස්සේ කොහොමද අපි සංවර්ධනයේ මනින්නේ? ඒ යටතේ ලංකාවත් ඉන්න ස්ථානය මොකක්ද කියන එක අපි හඳුනා ගන්නවා ඊළඟ කොටසෙන්. ඒකට පාඩමේ අවසන් කොටසේ තියෙන ඔයගොල්ලෝ පොත පෙරලා බලන්න ඇති ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාමාර්ග. ඒකට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාමාර්ග යටතේ ලංකාව සංවර්ධනය කරන්න ගත්තු උපාය මාර්ග මොනවද කියලා කොටසක් තියෙනවා. ඒකේ තියෙනවා මහා මාර්ග සංවර්ධනය, ගුවන් තොටුපළ වරාය, අධ්‍යාපනය, තාක්ෂණික තොරතුරු sannivedana තාක්ෂණය කොහොමද ගමට ගියේ, සෞඛ්‍ය පහසුකම්, ප්‍රාදේශීය සංවර්ධනය කොහොමද කරන්නේ? මෙන්න මේ කොටස් ටික අපිට මේ පාඩමෙන් ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් පුතේ මම කියපු විදිහට අපි අපේ පාඩමේ පළවෙනි
කොටසට. පළවෙනි කොටස තමයි අපේ පාඩමේ මාතෘකාව පළවෙනි එක සංවර්ධනය පිළිබඳ නිර්වචන ඉදිරිපත් කිරීම. මම මුලින්ම කිව්වා ඔයගලන්ට නිර්වචන කීපයක් මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ. එහෙනම් සංවර්ධනය කියන්නේ ගතික සංකල්පයක්, වෙනස් වෙන සංකල්පයක්, සාස්ත්‍රාත් කරගන්න හැකි සංකල්පයක්. ඒක නිසා මුල්ම කාලේ සංවර්ධනය කියන සංකල්පය පිළිබඳ අදහසක් ඉදිරිපත් කරා ආර්ථික විද්‍යාඥයෙක් වන ඩඩ්ලි සියර්ස්. කවුද? ඩඩ්ලි සියර්ස්. ඩඩ්ලි සියර්ස්ගේ සංකල්පයට අනුව රටක සංවර්ධනය කියන්නේ රටක දිලිඳු බව. රටක දිලිඳු බව අවසන් වී සේවා නියුක්ති ඉඩ ප්‍රස්ථා වැඩි වී ආදායම බෙදී යාමේ විෂමතාවයක් ඉවත් වෙනවා නම් ඒක සංවර්ධනය කියලා කිව්වා. දැන් ඔයගලන්ට පැහැදිලි මෙතන තියෙනවා කරුණු තුනක්. රටක දිලිඳු බව අවසන් වෙන්න ඕනේ. දිලිඳු බව අවසන් වෙන්න ඕන කියන්නේ රටේ මිනිස්සුන්ට ආදායම් තියෙන්න ඕනේ. දිලිඳු දුප්පත් අය ඉන්න බෑ. අවසන් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට සේවා නියුක්ති ඉඩ ප්‍රස්ථා වැඩි වෙන්න ඕනේ. සේවා නියුක්ති වෙනවා කියන්නේ සේවාවන් වල නිරත වෙනවා. කියන්නේ රැකියා විරැකියාවක් තියෙන්න බෑ. එතකොට සේවා නියුක්ති ඉඩ ප්‍රස්ථා රැකියාවලට තියෙන ඉඩ වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ආදායම බෙදී යාමේ විෂමතාවයක් ඉවත් වෙන්නත් ඕනේ. එහෙනම් ප්‍රධාන කරුණු තුනක් මෙතන කතා කරලා තිනවා. බොහෝ වෙලාවට මේ කරුණු ඔයගලන්ට පැහැදිලි මේවා ආර්ථික කරුණු කියලා. අපි පුතේ එහෙනම් යන් ඊළඟ සංකල්පයට දෙවන සංකල්පයට. මොකද්ද දෙවෙනි සංකල්පයෙන් කියන්නේ? සංවර්ධනය යනු ලෝක ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම. කවුද ඒක ඉදිරිපත් කරේ? පළවෙනි සංවර්ධන දර්ශකය එක්සත් ජාතීන්ගේ සංවිධානය. එතකොට ඔයගොල්ලෝ මේවා හරියට මතක තියාගන්න ඕනේ. සංවර්ධනය යනු ලෝක ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම. එතකොට මෙතන අර පළවෙනි සංකල්පයට වඩා ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක බවක් ගැරෙහි අවධානයක් යොමු වෙලා තියෙනවා. නේද? අපි ඊළඟට යන් තුන්වෙනි සංකල්පයට. මොකද්ද තුන්වෙනි සංකල්පයෙන් සංවර්ධනය ගැන කියලා තියෙන්නේ? සංවර්ධනය යනු ජන සංඛ්‍යාව සමාජීය සංස්කෘතික හා සදාචාරාත්මක යන සාධක ඇතුළත් වෙනස් වීම හා වර්ධනය පිළිබඳ ක්‍රියාදාමයයි. ඒක කවුද ඉදිරිපත් කරේ? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81-90 දශකයේ. කියන්නේ තුන්වන සංවර්ධන දර්ශකය. දැන් මේකේ දෙවනි සංකල්පයට වඩා ජනසංඛ්‍යාවේ ගුණාත්මක බව පිළිබඳව මේ අදහස් එකතු කරලා තියෙනවා. මේ සමාජීය සංස්කෘතික සදාචාරාත්මක තවත් කරුණු ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට අපි යන් හතරවෙනි සංකල්පයට. හතරවෙනි සංකල්පය ගොඩාක් වැදගත් සංකල්පයක්. ඒක අපි මතක තියාගත්තොත් ගොඩක් හොඳයි. මේක ඉදිරිපත් කරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ ආයතනයෙන් යුනෙස්කෝ ප්‍රකාශය 1978. දැන් අපි අර පළවෙනියෙන්ම කිව්ව දර්ශකවලට වඩා ටිකක් වෙනස් නේද බලන්න. රටක ආර්ථික සංවර්ධනය සමග ආර්ථික සංවර්ධනය වෙන්න ඕනේ. ඉන්න ඒකට මෙන්න මේ ටිකත් එකතු වෙන්න ඕනේ. සමාජීය සංවර්ධනයක් ඇති වෙන්න ඕනේ. ඒකට මේ සමාජීය සංවර්ධනයක් වෙන්න ඕනේ මොන වගේන්ද? ආහාර හා පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, සමාජ සුරක්ෂිතභාවය, පුද්ගලයාට සමාජයෙන් ලැබෙන ආරක්ෂාව, ඇඳුම් පැළඳුම්, විවේකය හා වැදගත්ම එකක් මානුෂ නිදහස යන ශේෂ්ත්‍රවල වර්ධනයයි. නැවතත් අපි ඒක කිව්වොත්
රටක ආර්ථික සංවර්ධනයේ සමග මොනවද එකතු වෙන්න ඕනේ? සමාජීය සංවර්ධනයක් ඇති වෙන්න ඕනේ. සමාජීය සංවර්ධනය වෙන්න ඕනේ ආහාර හා පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, සමාජ සුරක්ෂිතභාවය, ඇඳුම් පැළඳුම්, විවේකය හා මානුෂ නිදහස යන ශේෂ්ත්‍රවල වර්ධනය. එතකොට දුවේ පුතේ ඔයාලට පැහැදිලි මුල් කාලයේ තිබ්බ නිර්වචනවල ආර්ථික පැත්තට වැඩි නැඹුරුවක් තිබුණේ. එන්න නිර්වචනවල ආර්ථික පැත්ත සමගම ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක පැත්ත පිළිබඳ සංකල්ප ඉදිරිපත් වෙලා තියෙනවා. මම මුලින්ම පාඩම පටන් ගද්දී ඔයාලට කිව්වා සංවර්ධනය කියන සංකල්පය ගතික සංකල්පයක්. ඒ කියන්නේ වෙනස් වන සංකල්පයක්. එහෙනම් මේ නිර්වචන ඔයගලන්ට තවදුරටත් බලනකොට පැහැදිලි වෙනවා සංවර්ධනය යනු ගතික සංකල්පයක් බව. එහෙනම් සංවර්ධනය කියන්නේ ගතික සංකල්පයක් කිසිදා සාක්ෂාත් කරගෙන අවසන් කළ නොහැකි අඛණ්ඩ ක්‍රියාදාමයක්. ඒක දිගටම යන්න ඕනේ. දිගටම යන්න ඕනේ. එතකොට ඉදිරියට තවත් දේවල් එකතු වෙන්න පුළුවන්. එහෙනම් පුතේ දැන් අපි මේ ඉගෙනගත්ත නිර්වචන කීපය ආශ්‍රයෙන් මම ඔයාලට අභ්‍යාසයක් දෙනවා. පළවෙනි අභ්‍යාසය. මොකද්ද? පළවෙනි ප්‍රශ්නය බලන්න. සංවර්ධනය පිළිබඳ ඔබ අධ්‍යයනය කළ නිර්වචන 3ක් දක්වන්න. මම ඔයාලට නිර්වචන 4ක් කිව්වා. ඔයාලා 4න් කැමති 3ක් දක්වන්න. පැහැදිලිනේ? ඊළඟට 2 සංවර්ධනය යන්නට ඔබ නිර්වචනයක් සකස් කරන්න. අපි කියවනේ සංවර්ධනය කියන්නේ ආර්ථිකයි අනිත් සමාජීය පැතිත් ගන්නවා කියලා. එහෙනම් ඔයා ඒ නිර්වචන බලලා ඔයා නිර්වචනයක් සකස් කරන්න. ඊළඟට 3වෙනි ප්‍රශ්නය සංවර්ධනය කියන සංකල්පය ගතික සංකල්පයක්. ගතික කියන්නේ දුවේ පුතේ වෙනස් වන. එක තැනක තියෙන්නේ ගතික සංකල්පයක් විදිහට ඔබ සලකන්නේ ඇයි? දැන් ඔයාලට මම සංවර්ධනයේ පාඩමෙන් පළවෙනි කොටස පැහැදිලි කරා සංවර්ධනය පිළිබඳ ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන ඒ ඔස්සේ පළවෙනි අභ්‍යාසයක් දුන්නා පිළිතුරු සපයන්න. ඊළඟට පුතේ අපි කිව්වනේ සංවර්ධනය කියන්නේ ගතික සංකල්පයක්. මේක කලින් කාලට වෙනස් වෙනවා. එහෙනම් කොහොමද වෙනස් වුනේ? අර අපි කියපු ආර්ථික කරුණු පස්සේ සමාජීය කරුණු බවට එකතුත් වුණානේ නේද? එහෙනම් අපි බලමු සංවර්ධනය කියන්නේ ගතික සංකල්පයක්. මුල්ම කාලේ රටේ සංවර්ධනයක් කියලා රටේ දියුණුවක් කියලා අපි සැලකුවේ ආර්ථිකය දියුණු වෙනවා. ආර්ථිකය දියුණු වෙනවා කියන්නේ රටේ නිෂ්පාදන වේගය නිෂ්පාදන ධාරිතාවේ වේගවත් වෙනවා. පුළුවන් තරම් නිෂ්පාදනය සේවා කටයුතු පුළුවන් තරම් නිෂ්පාදන ධාරිතාවේ වැඩි වෙනවා. එතකොට මේක මැනපු ආයතන කිව්වා 1940 දශකයේ විතර වෙනකන් ඒ කියන්නේ 21 සියවසේ මැද භාග වෙනතෙක් රටේ පැවති ආර්ථික දියුණුව සංවර්ධනය විදිහට සලකනවා කියලා. එතකොට මුල්ම කාලේ නිර්වචන වලක් තිබුණේ අපි දැක්කා ආර්ථිකයේ දියුණුව තමයි සංවර්ධනය කියලා තිබුණේ. අපි මුල් කාලේ ඒක දැක්කා මුල්ම නිර්වචනය. නමුත් පසු කාලේ කියන්නේ 1970 දශක විතර වෙනකොටත් රටේ පැවති ආර්ථික දියුණුව සංවර්ධනය කියලා සැලකුවා. නමුත් පසු කාලීනව 70 දශකයෙන් පස්සේ ආර්ථික නොවන නිර්ණායක ඒ කියන්නේ සමාජීය සාධක පිළිබඳවත් සංවර්ධනය කියන සංකල්පයට ඇතුළත් වෙන්න ඕනේ කියලා අදහසක් ඉදිරිපත් වුණා.
ඊට පස්සේ 70 දශකයේ කියන්නේ 70 දශකයේ අගභාවයේදී ජනතාවගේ සමාජීය පැත්තට දැන් ජනතාවගේ ජීවිතයේ ගුණාත්මක බව පිළිබඳ කියන්නේ ආහාර හා පෝෂණය, නිවාස, ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද, ඉහළ සෞඛ්‍ය තත්ත්වයක් තියනවද, අධ්‍යාපනය කොහොමද, ඉහළ අධ්‍යාපනයකට ලොමු වෙනවද, තාක්ෂණය භාවිතා කරනවද, ඒ වගේ ජීවිතයේ මේ සමාජයේ ගුණාත්මක බව ජනතාවගේ ජීවිතයේ ගුණාත්මක භාවය පිළිබඳ අදහස් ප්‍රකාශ වුණා. ඊට පස්සේ 80 දශකෙ විතර වෙනකොට දැන් අපි කිව්වනේ අර මුල් කාලේදී නිෂ්පාදන ආර්ථිකයක් තිබුණා, විශාල වශයෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළා, නිෂ්පාදන ධාරිතාව වැඩි වුණා, රටේ ආර්ථික නිෂ්පාදනයේ වැඩි වෙන්න රටේ ආර්ථිකය ඉහළ යන්න ඕනේ, සංවර්ධනය කියන්නේ ඒකයි කිව්වා කියලා. දැන් මේ විදිහට ගිහිල්ලා අධි සම්පත් පරිභෝජනයකට ලෝකය පෙළඹුණා. ඉතින් ඒ හින්දා සම්පත් විශාල වශයෙන් මිනිස්සු පරිහරණය කිරීම නිසා පරිසරයේ තිබුණු සම්පත් තමා මිනිස්සු පරිහරණයට ගත්තේ. අධි සම්පත් පරිභෝජනයට ගිය නිසා පරිසරයේ ආරක්ෂාවටයි පරිසර ආරක්ෂාව හා සංරක්ෂණය කෙරෙහි විශාල බලපෑමක් ඇති වුණා. ඉතින් මේ ආරක්ෂාව පරිසරයේ ආරක්ෂාවයි සංරක්ෂණයයි රැක ගන්න ඕනේ හින්දා 80 දශකයේදී සංවර්ධනය කියන සංකල්පයට පරිසර ආරක්ෂාව හා සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අවධාරණය වුණා. ඊට පස්සේ අපි කිව්වා ඊළඟ දශකයේ වෙනකොට ඒ කියන්නේ 90 දශකයේ වෙනකොට පරිසරයේ ගුණාත්මක භාවය පිළිබඳ තව දුරටත් අවධානය යොමු වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ජනගහණය අසීමිතයි, තියෙන සම්පත් සීමිතයි. එතකොට මේ අසීමිත ජනගහණයේ අවශ්‍යතා සපුරාලන්න මේ සීමිත සම්පත් ප්‍රමාණය මිනිස්සු මොකද ඉවසිල්ලකින් තොරව දැඩි ලෙස පරිහරණය කරන්න යාම නිසා පරිසරයේ විශාල හානියක් සිදුවීම නිසා පරිසරයෙන් ආපස්සට අපිට විශාල පාරිසරික මිනිස්සුන්ගේ ජීවන රටාවට ලොකු බලපෑමක් ඇති වෙන්න වුණා. ඉතින් ලෝකයේ ඉදිරිපත් වුණා සංකල්පයක් අපි සංවර්ධනය කළ යුත්තේ පරිසරයේ ගුණාත්මක බව ආරක්ෂා කර ගනිමින්. පරිසරයේ ගුණාත්මක බව ආරක්ෂා කර ගනිමින් පරිසරය කළමනාකරණය කර ගනිමින් තමා සංවර්ධනය කළමනාකරණය කරන්න ඕනේ. හින්දා 90 දශකයේදී තුවේ පුතේ අලුත්ම සංකල්පයක් ආව සංවර්ධනය පිළිබඳව. ඒකට අපි කියනවා තිරසර සංවර්ධනය. මොකද තිරසර සංවර්ධනය. එහෙනම් මොකද්ද පුතේ මම නැවතත් කියනවා අපි ළමේදී ගන්නලා තියෙනවා තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද? මම දැන් කිව්වා සංවර්ධන ක්‍රියාවලියේදී නිෂ්පාදන ආර්ථිකයකදී විශාල වශයෙන් පාරිසරික සම්පත් අපි ප්‍රයෝජනයට ගැනීම නිසා පරිසරයට විශාල හානියක් සිද්ධ වුණා කියලා. එහෙනම් තිරසර සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද? වර්තමානයේ තියෙන අවශ්‍යතා සපුරා ගනිමින් අනාගත පරපුරටද ස්වකීය අවශ්‍යතා ඉටු කර ගැනීමට අයිතිය තහවුරු කරන පරිසරයක් ගොඩ නගමින් කරන සංවර්ධනයයි. ඒ කියන්නේ අපි දැන් අපිට ඕන සම්පත් සියල්ලම අරගෙන දැන් සියල්ලම නිෂ්පාදනය කළ අධි පරිභෝජනයකට ගියොත් වර්තමාන පරපුරට අනාගත පරපුරට ඒවා ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපි ඇත්තටම මේ මිනිස්සු සබාදහමේ අයිතිකාරයෙක් එහෙම නෙවෙයි. සම්පත් තිබුණාට අපි සබාදාමේ අයිතිකාරයෙක් එහෙම නෙමෙයි. අපි ඒකේ ජීවත් වෙන කොටස්කාරයෙක් විතරයි. දැන් මේ පින්තූරේ බලන්න ඕගොල්ලෝ.
කොළ පාටයි නේද? අපිට ඕනේ කොළ පාට ලෝකයන්නේ නේද? ඔව්. හරිත ලෝකයක් අපිට ඕනේ නේ. Sustainable Development Strategy. දැන් බලන්න strategy. දැන් බලන්න මේ වායු දූෂණය. එතකොට වර්ෂාපතනය සිද්ධ වෙනවා. ඔක්කොම මොන පාටද? කොළ පාටයි නේද? සත්තු සතුටින් ජීවත් වෙනවා නේද? දැන් පරිසර දූෂණය, ඒ කියන්නේ තිරසර සංවර්ධනයට නොගිහින් මුල්ම කාලේ දැඩි ලෙස පරිසරය පරිහරණය කිරීම නිසා දෙවනි පින්තූරේ බලන්න. දැන් වම් අත පැත්තේ ඉන්න මිනිස්සු මුණ පාලා තියෙන ගැටලු, අනිත් පැත්තේ දකුණු අත පැත්තේ ඉන්න අය බලන්න එයාලා සතුටින් ඉන්නවා. ඒගොල්ලෝ කොළ පාටයි නේද? අනිත් පැත්තේ අය විශාල වශයෙන් පරිසරයට හානි කරලා. දැන් ඒගොල්ලෝ පරිසරයෙන් මොකද? පරිසරයෙන් බැට කනවා දැන් ඒගොල්ලෝ නේද? නමුත් නියම සංවර්ධනය කියලා කියන්නේ පරිසරයේ තියෙන සම්පත් අසීමිත ලෙස ප්‍රයෝජනයට ගන්න එක නොවේ. අපි සංවර්ධන කළමනාකරණය කරන්න ඕනේ පරිසරයේ තියෙන සම්පත් කළමනාකරණය කරමින් ඒ දෙක ඒකාබද්ධ වෙලා. එතකොට තිරසර සංවර්ධනයේ පුතේ මම ප්‍රධාන අරමුණු දෙකක් ඉදිරිපත් කරනවා. නම් තිරසර සංවර්ධන සංකල්පයේ 90 දශකයේ ඉදිරිපත් වුණු තිරසර සංවර්ධන සංකල්පයේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි අරමුණ තමා සංවර්ධන ක්‍රියාවලියේදී පරිසර කළමනාකරණය හා සංවර්ධන කළමනාකරණය ඒකාබද්ධ කරන්න ඕනේ. මොකද්ද පළවෙනි අරමුණ? සංවර්ධන ක්‍රියාවලියේදී පරිසර කළමනාකරණය හා සංවර්ධන කළමනාකරණය ඒකාබද්ධ කරන්න ඕනේ. ඒ පළවෙනි අරමුණ. දෙවැනි අරමුණ තමා තිරසර සංවර්ධන සංකල්පයේ ලෝකයේ සියලුම රටවල් පරිසරය ආරක්ෂා කිරීමට දායක කරගන්න ඕනේ. දැන් එක රටක් විතරක් තිරසර සංවර්ධන සංකල්ප ඔස්සේ සංවර්ධනය කළාට වැඩක් වෙන්නේ නැහැ. මේ මුළු ලෝකෙම අපේ ජීවීන් වාසය කරන්නේ. දැන් උදාහරණයක් ලංකාව තිරසර සංවර්ධන සංකල්ප ඔස්සේ සංවර්ධන කටයුතු කරනවා. අපේ අසල්වැසි රට ඉන්දියාව ඒ සංකල්ප අනුගමනය කරන්නේ නැහැ. එහෙනම් ඒ වෙන පාරිසරික හානි මුළු සියල්ලටම බලපානවා. එහෙනම් සංවර්ධන කටයුත්තේදී තිරසර සංවර්ධන සංකල්පයේදී මුළු ලෝකයම මේ තිරසර සංවර්ධන සංකල්පයට දායක වෙන්න ඕනේ. එතකොට අපි බලමු පුතේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි සම්පත් අධිපරිභෝජනයකට ගියා නේද? ලෝකේ නිෂ්පාදන ආර්ථිකය වේගවත් වෙනකොට සම්පත් අධිපරිභෝජනයකට මිනිස්සු පෙළඹුණා. සෑම දිනම මොකද කරේ? සම්පත් හැම මිනිස්සුන්ටම ලෝකේ සම්පත් එක ලෙස බෙදී යනවද කියලා ගැටලුවක් තියෙනවා. දැන් ලෝකේ බලවත් ಜಾති වැඩියෙන් සම්පත් පරිභෝජනය කරනවා නේද? එතකොට ජනසංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයත් එක්ක මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩි වුණා, සංකීර්ණ වුණා. එහෙනම් සංකීර්ණ නිෂ්පාදන ආර්ථිකයක් කරා නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් වුණා. එතකොට මෙන්න මේ විදිහට විධිමත් පාලනයකින් තොරව කාර්මීකරණය කිරීම හේතු කරගෙන පාරිසරික විසන්තුලනය මිනිස් ක්‍රියාකාරකම් වලට අහිතකර විදිහට බලපෑවා. ඒ හින්දා අපි මේ ඉස්සෙල්ලා කියපු තිරසර සංකල්පය කරා යොමු වුණේ. එහෙනම් අපි බලමු මේ තිරසර සංකල්පයට යොමු නොවීම නිසා අර විදිහට අධිසම්පත් පරිභෝජනය නිසා සංවර්ධනයේ ප්‍රතිවිපාක. දැන් බලන්න පින්තූර ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. පළවෙනි පින්තූරේ බලන්න. ඔය තියෙන chart එකට යටින් තියෙන පළවෙනි පින්තූරේ බලන්න. විශාල වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට විශාල කර්මාන්තශාලා ලෝකේ පුරා ආරම්භ වුණා නේද? විශාල වශයෙන් වායු දූෂණයක් සිද්ධ වෙනවා නේද බලන්න. අපි නම් මේ ඉගෙන ගත්තේ ඕසෝන් වියනට විශාල හානියක් සිද්ධ වෙනවා නේද? දැන් ඕගොල්ලන්ට හොඳට පැහැදිලි මේ සංකල්පේ මේ දවස්වල නේද?
මේ තිරසර සංවර්ධනය සංකල්පය හොඳට පැහැදිලි පරිසරය දිහා බලපුවාම පරිසරය හරි පිරිසිදුයි නේ. දැන් අර පහුගිය දවස්වල කිව්වේ රොට්ටි වලට කැලණි ගඟේ ජලය ඉතාම පිරිසිදුයි කියලා. කොළඹ අහස පැහැදිලිව පේනවා නේද? එහෙනම් මේ බලන්න විශාල වශයෙන් කර්මාන්ත ශාලාවලින් විශාල දුම් ප්‍රමාණයක් ඉහළට යනවා. වායු දූෂණය සිද්ධ වෙනවා නේද? බලන්න ස්වභාවික විපතුත් සිද්ධ වෙනවා නේද? ඔය පින්තූරවල තියෙන්නේ බලන්න. ඒ අර තුන්වෙනි පින්තූරේ බලන්න. තිරස්තර සංවර්ධනයකට නොයෑමේ ප්‍රතිඵලයක් නිසා අපේ නිල් පාට කොළ පාට ලස්සන ලෝකය අර පිටාටුවේ අනිත් පැත්ත බලන්න මොන පාට වෙලාද අඳුරු පැහැවිලා දුඹුරු පාට වෙලා පොළව ඉරිතලලා නියතය වායු දූෂණය වෙලා පරිසරයේ මොනවද විහිදෙන්නේ වායුවේ විෂ දුම් නේද දූවිලි අන්තිම පින්තූරෙත් බලන්නකෝ ඒකෙත් බලන්නකෝ නිල් පාට කොළ පාට ලෝකයේ කොච්චර ලස්සනද මේ තිරසර සංවර්ධනයේ අනුව ලෝකයේ ගොඩනගපු කොටසක් තියෙන්නේ මේ නිල් පාට පැත්තෙන් ඒගොල්ලෝ තිරසර සංවර්ධනයක නියැලුණු අය තිරසර සංවර්ධනයේ දැන් බලන්න එතන ගොඩනැගිලි ගොඩාක් හදලා තියෙනවා නමුත් පරිසරයට හානියක් සිද්ධ වෙලා නැහැ පරිසරය කොළ පාටයි නේද බිම කොළ පාටයි වතුර රතු පාට වෙලා ගුරු පාට වෙලා නැහැ වායුගෝලය ඊටාම පැහැදිලි නේද අසනිල් පාටයි නේද මුහුද පැහැදිලි දැන් මේ පින්තූරෙම මේ ලෝකගෝලයේ තියෙන භාගෙට තියෙන කොටස අනිත් පැත්ත බලන්න සාල තිරසර සංවර්ධනයේ නොයදීම නිසා ඒ පැත්තේ ඉන්න අය මුණ පාලා තියෙන ගැටලු බලන්න තනිකර නිල් පාහේ නෙවෙයි ගුරු පාටයි දුඹුරු පාටයි දූවිලි දුම් වලින් වැඩි වෙලා නේද කළු පාට දුම් විහිදෙන්නේ අර බලන්න මේ පොළව ඉරිතලලා නේද එහෙනම් අපිට මේ පින්තූර ටික දිහා බලලා පැහැදිලි අදහසක් ගන්න පුළුවන් සංවර්ධනයේ ප්‍රතිවිපාක මොනවද කියලා හඳුනා ගැනීමට දැන් දුවේ පුතේ අපි බලමු තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා තිරසර සංවර්ධනයක නොයැලීම නිසා වෙන ප්‍රතිවිපාක මේ බලන්න අපි සංවර්ධනයේ ප්‍රතිවිපාක පළවෙනි එකට අපි සංවර්ධන ක්‍රියාවලියේදී අපි සම්පත් කොහොමද භාවිතා කරන්නේ දැන් පළවෙනි තීරුවේ බලන්න ස්වභාවික සම්පත් විසන්තුලනය මොකද ස්වභාවික සම්පත් විසන්තුලනය වෙනවා කියන්නේ අපි දන්නවා තියෙන සම්පත් අපි දැන් ගත්තොත් වායු ගෝලය ජල ගෝලය ජෛව ගෝලය ශිලා ගෝලය මේ සම්පත්නේ අපි ප්‍රයෝජනෙට ගන්න මේවා බෙදනවා අපි බෙදීමකට ලක් වෙනවා ඊළඟට අනිත් පැත්ත බලන්න දකුණු අත පැත්ත ස්වභාවික සම්පත් අධිපරිභෝජනය අර මුලින්ම මම කිව්වා වගේ අපි නිෂ්පාදනය වැඩි දියුණු කරන්න ලොකු තරඟයක නියැලිලා ඉන්නවා නේද? එතකොට මේ ලොකු තරඟයක යන්න වැඩි වැඩියෙන් භාණ්ඩ නිෂ්පාදනය කරගන්න වැඩි වැඩියෙන් මුදල් උපය ගන්න අපි ස්වභාවික සම්පත් ප්‍රමාණය ඉක්මවා අධිපරිභෝජනය කරන්න යනවා. මේ විදිහට ගියාම මොකද වෙන්නේ මේ සම්පත් ජනගහනය වැඩි සම්පත් සීමිතයි ස්වභාවික සම්පත් තාම වේගයෙන් මොකද වෙන්නේ ක්ෂය වෙන්න පටන් ගන්නවා. ඒත් ස්වභාවික සම්පත් වේගයෙන් ක්ෂය වෙනකොට සම්පත් හිග වෙන්න පටන් ගන්නවා. ඒත් සම්පත් හිග වෙනකොට මිනිස්සු මොකද කරන්නේ? මොනවා හරි ක්‍රමයකින් මේ සම්පත් හිමි කරගන්න තරංගයක නියැලෙනවා. එක උදාහරණයක් ගමු. khනිජ තෙල් සම්පත දැන් ලෝකේ khනිජ තෙල් සම්පත තාම අවශ්‍යයි ඉන්ධනයක් වශයෙන් නේද කර්මාන්තශාලාවලට. එතකොට මේ සම්පත හිමි කරගන්න ලෝකේ ගැටුම් යුද්ධවලට පවා මිනිස්සු යොමු වුණා පහුගිය කාලේ ඔය ගල්ෆ් අර්බුද නේද ලෝකේ තෙල් රටවල් එක්ක තියෙන ගැටුම්කාරී තත්ත්වයන් ඒවා අද දක්වාම තියෙනවානේ. එහෙනම් මේ ස්වභාවික සම්පත් අධිපරිභෝජනයට යාම නිසා සම්පත් මොකද වෙන්නේ? හිග වෙනවා. එහෙනම් සම්පත් හිග වෙලා මිනිස්සු මේ සම්පත් හිමි කරගන්න ලොකු තරඟයකට යනවා. දිහින් තරඟයේ යුද්ධයක් බවට පරිවර්තනය කරගන්න. ඒ වගේම මිනිස්සු විකල්ප බල ශක්ති හොයන්න පෙළඹෙනවා.
ඒ නිසා මේ විකල්ප බල ශක්තිය සම්පත් සොයා යාමේ තරංගයයි නිසා නැවතත් පරිසරයට විශාල බලපෑමක් එල්ල කරනවා. මොනවද පරිසරයට එල්ල කරන බලපෑම්? ප්‍රධානම බලපෑම තමයි පරිසරය දූෂණයට ලක් වෙන. පරිසර දූෂණයට ලක් වෙනවා. එතකොට පරිසර දූෂණයට ලක් වුණාම අපි අර මුලින් කිව්ව අපේ ගෝලයන් වලට විශාල හානියක් සිද්ධ වෙනවා. මොනවද අපි අත්විඳින පරිසර දූෂණය නිසා අපි අත්විඳින ගැටලු මොනවද? විශාල පාරිසරික හේතුන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි එකක් ගත්තොත් ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් ගෝලීය උෂ්ණත්වය වැඩි වුණාම මොකද? ද්‍රවාසන කලාපවල අයිස් තට්ටු දිය වෙලා මුහුදු ජල මට්ටම ඉහළ ගිහින් අනාගතයේ ලෝකයේ දුප්පත් පවා යටවීමේ විශේෂයෙන් මාලදිවින වගේ දුප්පත් පවා යටවීමේ තර්ජනයකට මුහුණ පානවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ලස්සන සත්තු එහෙ ඉන්නවනේ. ඒගොල්ලන් ඉන්න ජෛව සම්පත විනාශ වෙන්න ගන්නවා නේද? එතකොට ඒගොල්ලන්ට ජීවත් වෙන්න බැරි වෙනවා නේද? ගෝලීය උෂ්ණත්වය වැඩි වුණාම අපේ ජල සම්පත මොකද නැති වෙනවා, අපිට වගා කරගන්න බැරි වෙනවා, කර්මාන්තශාලා ආරම්භ කරගන්න බැරි වෙනවා නේද? මිනිස්සු නියගයට මුහුණ දීලා ආහාර නැතුව මිය යන්න වෙනවා, ඖෂධ නැති වෙනවා, සාල පාරිසරික ගැටලු වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි ඔය පළවෙනි පින්තූරෙන් දැක්කා වගේ ඔය විදිහට කර්මාන්ත ශාලාවලින් අධික විෂදුම් පිට කිරීම, න්‍යෂ්ටික අත්හදා බැලීම් වලින් අධික විෂදුම් පිට කිරීම වගේ කරුණු නිසා අපේ ඕසෝන් වියනට හානි සිදු වෙනවා නේද? අපි දැන් 9 වසරේදී ඉගෙන ගත්තනේ ඕසෝන් වියන එක වර්ෂයෙන් වර්ෂයට සිදුරු වෙලා තියෙන ආකාරය නේද? එහෙනම් ඕසෝන් වියන හාට හානි වෙනවා කියන්නේ අපිට විශාල විස කිරණ එනවා, පාරජම්බුල කිරණ නේද? අපිට ජීවීන්ට විශාල මේ රෝගීන් තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවා, අපේ ආහාර විනාශ වෙනවා, ජෛව ජීවීන් විනාශ වෙනවා, ලොකු ගැටලු ඇති වෙනවා. ඊළඟට මේ පරිසර දූෂණයත් එක්කම එනවා අපට දේශගුණ විපර්යාස. ඒ කියන්නේ નિયમિત කාලයට වෙන්න තියෙන දේවල් નિયમિત කාලයට වෙන්නේ නැහැ. નિયમિત කාලයට වර්ෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. සුළං රටාව નિયમિત විදිහට සිද්ධ වෙන්නේ නැහැ. නේද? එහෙනම් අපිට එනවා ඒකම ස්වභාවික විපත්. මේක එන්නේ චක්‍රයක් වගේ නේ. ස්වභාවික විපත් මොනවද අපි මුණ දෙන ස්වභාවික විපත්? මේ නියගය, ගං වතුර, දැඩි සුළං තත්ත්වයන් නේද? ගංගා ජලය විනාශ වෙනවා නේද? ඒ වගේ තත්ත්වයන් වලට අපි මුහුණ දෙනවා. නායයන් නේද? එහෙමනම් අපි දැක්ක මේ චාට් එකේ සංවර්ධන ප්‍රතිවිපාකවලදී ලෝකය සංවර්ධනය කියලා නිෂ්පාදන ආර්ථිකයේ ඔස්සේ වේගයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගිහිල්ලා ලෝකයේ මුහුණ පාලා තියෙන මේ ගැටලුව මොකක්ද කියන එක. එහෙනම් සංවර්ධනය කරන්න ඕනේ අපි. හැබැයි සංවර්ධනය කරන්න ඕනේ පරිසරයට හානියක් නොවන ලෙස. නම් පරිසරයට හානියක් නොවන ලෙස අපි සංවර්ධනය කරන්න ඕනේ. කොහොමද? පරිසරයේ තියෙන සම්පත් කළමනාකරණය කරගැනීමෙන් සංවර්ධනය කළමනාකරණය කරන්න ඕනේ. එහෙනම් අපි අර මුලින් කිව්වා වගේ තිරසර සංවර්ධනයේ ප්‍රධානම අරමුණට අපි එනවා ආයේ සංවර්ධන ක්‍රියාවලියේදී පරිසර කළමනාකරණය හා සංවර්ධන කළමනාකරණය ඒකාබද්ධ වෙන්න ඕනේ. ඒ හින්දා තමා දුවේ පුතේ 90 දශකයේදී තිරසර සංවර්ධන වැඩතාවය පැන නැගුණේ. දැන් මේ ඔයාලට මම දක්වලා තියෙනවා තිරසර සංවර්ධනයේ ප්‍රධාන අරමුණු දෙක. මොකද්ද අරමුණු දෙක? සංවර්ධන ක්‍රියාවලියේදී පරිසර කළමනාකරණයට එකතු වෙන්න ඕනේ. සංවර්ධන කළමනාකරණය.
අනිත් අරමුණ තමා ලෝකේ සියලුම රටවල් පරිසරයේ සුරැකීමේ ක්‍රියාවලියට ඍජුවම දායක වෙන්න ඕනේ. ඒක තමා ප්‍රධාන අරමුණු දෙක තිරසර සංවර්ධනයේ. එතකොට දුවේ පුතේ මම මේ දක්වා කියපු තිරසර සංවර්ධන සංකල්පය 90 දශකයේ ඉදිරිපත් කරපු තිරසර සංවර්ධන සංකල්පයෙන් දෙවැනි අභ්‍යාසය ඔයගලන්ට දෙනවා. එකට පිළිතුරු සපයන්න ඕනේ. මොකද්ද අංක 1? ලෝකයේ බොහෝ රටවල් තිරසර සංවර්ධනයක් කරා යොමු වීමට හේතු වූයේ ඇයි? දැන් අපි හේතු ගොඩාක් මම සාකච්ඡා කරා. ඔයගොල්ලෝ හේතු කීපයක් ලියන්න. ඊළඟට තිරසර සංවර්ධනයේ ප්‍රධාන අරමුණු දෙකක් දක්වන්න. දැන් අරමුණු දෙක මම කීප වරක් කිව්වා. ඒ අරමුණු දෙකට පිළිතුරු සපයන්න. තුන්වෙනි ප්‍රශ්නය සංවර්ධන ක්‍රියාදාමයේදී සම්පත් අධිපරිභෝජනය කිරීමෙන් ඇති වූ පාරිසරික ගැටලු 5ක් ලියන්න. දැන් මේ ගැටලු ඇතිවීමේ ප්‍රතිවිපාකවල පෙන්නලා දීලානේ අපි තිරසර සංවර්ධනය කරන්න ඕනේ කිව්වේ. හින්දා ඇති වෙලා තියෙන පාරිසරික ගැටලු 5ක් දක්වන්න. හරි පුතේ. දැන් අපි පාඩමේ ඊළඟ මාතෘකාවට එනවා. දැන් අපි මුලින්ම සාකච්ඡා කළේ සංවර්ධනය පිළිබඳ නිර්වචන. සංවර්ධනය කියන සංකල්පය කලින් කලට වෙනස් වුණේ කොහොමද? ඊළඟට අපි කතා කළා මේ වෙනස් වුණු සංකල්පයක් පිළිබඳව කද තිරසර සංවර්ධනය පිළිබඳව. දැන් අපි සංවර්ධනය කියන සංකල්පය නිර්වචනයේ ඉගෙන ගත්තට සංවර්ධනය කියන සංකල්පය නැවතත් කිව්වොත් ගතික සංකල්පයක්. ඒ කියන්නේ වෙනස් වෙන සංකල්පයක්. කියන්නේ කිසිදා සාක්ෂාත් කරගෙන අවසන් කර නොහැකි අඛණ්ඩ ක්‍රියාදාමයක්. එතකොට අපි කිව්වා 70 දශකයේ සංවර්ධනයේ ආර්ථික නිර්ණායක ගත්තා කිව්වා. 70 දශකයේ පස්සේ ආර්ථික නොවන නිර්ණායක කෙරෙහි යොමු වුණා කිව්වා. 80 දශකයේ පරිසර ආරක්ෂාවයි සංරක්ෂණය ගැන යොමු වුණා කිව්වා. 90 දශකයේ තිරසර සංවර්ධනය කෙරේ යොමු වුණා කියලා කිව්වා. නේද? එහෙනම් 20 වන සියවසේ අගභාගයේ වෙනකම්ම සංවර්ධනය කියන්නේ පුතේ භෞතික හෝ ආර්ථික කාරණෝ මානසික සංවර්ධනයට අවශ්‍ය සාධකයක් ලෙස පිළිගත්තා. ඒ කියන්නේ ආර්ථික පැත්ත විතරක් නෙමේ භෞතික හා මානුෂ සංවර්ධනයට අවශ්‍ය සංරචකත් එකතු කරගන්න ඕනේ කියන සංකල්පය පිළිගැනුණා නේද? ඒ හින්දා සංවර්ධනය කියන සංකල්පය පුළුල්ව අපි අර්ථ දක්වන නිසා ලෝකේ විවිධ මේ කියන සංවර්ධන සංකල්පයේ පුළුල්ව අර්ථ දක්වන්න උන අවසන් කාලේ මේ කාලේ වෙනකොට හින්දා ලෝකේ බොහෝ සංවිධාන ආයතන පෙළඹුණා ඉදිරිපත් වුණා. මොකද්ද මේ සංවර්ධනය කියන එක මනින්ද යොදා ගන්න පුළුවන් මිනුම්. මොන දෙයක් මනින්ද මිනුම් තියෙනවනේ. ඒ වගේ මේ සංවර්ධනය කියන සංකල්පයත් මනින්ද මොන වගේ මිනුම්ද අපි භාවිතා කරන්න ඕනේ කියලා. එතකොට මේ මුල්ම කාලේ භාවිතා කරපු මිනුම් වලට අපි කිව්වා මොනවද? දැන් මේකේ බෙදලා තියෙනවා පැරණි මිනුම්. මොනවද අපි මේ සංවර්ධනයේ මැනපු මුල්ම කාලීන මිනුම්. අපි මේ මිනුම් වලට කියනවා
පැරණි මිනුම්. තව නමක් කියනවා අපි ඒකට සාම්ප්‍රදායික මිනුම්. මුල්ම කාලේ ලෝකයේ සංවර්ධනය මැනීමට භාවිතා කළ මිනුම් පැරණි මිනුම්. පැරණි මිනුම් කීපයක් තියෙනවා. ඕගොල්ලෝ ඒවා හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට තියෙනවා වර්තමානයේ සංවර්ධනය කියන සංකල්පය වෙනස් වුණානේ, අලුත් දේවල් එකතු වුණානේ. එහෙනම් මේ සංවර්ධනයේ මනින්ද වර්තමානයේ භාවිතා කරන මිනුම් වලට අපි කියනවා නූතන මිනුම් කියලා. එහෙනම් ලෝකයේ විවිධ ආයතන හා සංවිධාන සංවර්ධනය මනින්ද භාවිතා කරපු මිනුම් අපි කොටස් දෙකකට බෙදනවා. පැරණි මිනුම් ඒවා මුල් කාලීන මිනුම් විදිහටත්, වර්තමානයේ භාවිතා කරන මිනුම් නූතන මිනුම් විදිහටත් අපි සලකනවා. දැන් අපි ගම්මු පළවෙනි මිනුම. මූර්ත දල ජාතික නිෂ්පාදනය. දැන් අපි ඊළඟට බලමු ප්‍රතිශීර්ෂ ජල දාතික නිෂ්පාදනය. තුන්වෙනි එක දල ජාතික නිෂ්පාදනයේ වර්ධන වේගය. ඊළඟට තියෙනවා දල දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම, ඒක පුද්ගල බල ශක්ති පරිභෝජනය, මිනිසුන් දහසකට ඇති දුරකථන සංඛ්‍යාව, මිනිසුන් දහසකට ඇති ගුවන් විදුලි සංඛ්‍යාව. දැන් මේකෙම ඔයගලන්ට පැහැදිලි නේද මේ මිනුම් වල තියෙනවා නිෂ්පාදනයේ වර්ධන වේගය. එහෙනම් අපි කිව්වා මේ මුල්ම කාලේ මිනුම් වල සංවර්ධනය කියලා කිව්වේ ආර්ථිකයේ දියුණුව, මුදල් නිෂ්පාදනයේ වේගවත් බව. ආර්ථිකමය පැත්ත පමණයි සංවර්ධනයේ මනින්ද මිනුම් විදිහට මුල් කාලේ යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ රටේ සමස්ත නිෂ්පාදනය කොච්චරක්ද? ඒ නිෂ්පාදනයෙන් එක පුද්ගලයෙකුට කොච්චරක් යනවද? එතකොට දල ජාතික නිෂ්පාදනයේ වර්ධන වේගය කොච්චරක්ද? දල දේශීයව කොච්චරක් නිෂ්පාදනය කරනවද? ඒ නිෂ්පාදනය කරන නිෂ්පාදනයෙන් එක පුද්ගලයෙක් කොච්චරක් පරිභෝජනය කරනවද? එතකොට මිනිස්සු දහසකට ඒ කාලේ අරන් තියෙන මිනිස්සු 1000කට දුරකථන කොච්චරක් තියෙනවද? මිනිස්සු 1000කට ගුවන් විදුලි කොච්චර ප්‍රමාණයක් තියෙනවද? අන්න ඒ වගේ මුල් කාලේ සාම්ප්‍රදායික මිනුම් තමා භාවිතා කළේ. නමුත් පසු කාලේ වෙනකොට සංවර්ධන සංකල්පයට මිනිස්සුන්ගේ ආර්ථික පැත්ත විතරක් නෙමේ සමාජයේ දියුණු වෙන නිසා සංවර්ධන සංකල්පයේදී මිනිස්සුන්ගේ ජීවිතයේ ගුණාත්මක පැත්ත පිළිබඳවත් මැනිය යුතු වුණා. හින්දා ජීවිතයේ ගුණාත්මක බව මැනීම සඳහා නූතන මිනුම් භාවිතා කළා. සරලව කිව්වොත් පැරණි කාලයේ භාවිතා කළ මිනුම් ප්‍රමාණාත්මක මිනුම් අතර නූතනයේ භාවිතා කරන මිනුම් ගුණාත්මක මිනුම් බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව දුවේ පුතේ අපි බලමු සංවර්ධනය මැනීම සඳහා මේ එක එක රටවල් එක එක මිනුම් භාවිතා කරනවා. ඒකෙන් අපි පැරණි මිනුම් මොනවද කියලා සෙරලාම අධ්‍යයනය කරලා ඉමු. පළවෙනි එකට යන් අපි ආයෙ නැවත සැරයක් මූර්ත ජල ජාතික නිෂ්පාදනය GNP gross national product. මූර්ත ජල ජාතික නිෂ්පාදනය කියලා කියන්නේ ඒ රටේ සමස්ත නිෂ්පාදනය. මූර්ත ජල ජාතික නිෂ්පාදනය. දෙවැනි එක ප්‍රතිශීර්ෂ දල ජාතික නිෂ්පාදනය GNPP gross national per capital product. ප්‍රතිශීර්ෂ ජල ජාතික නිෂ්පාදනය කියන්නේ රටේ සමස්ත ජල ජාතික නිෂ්පාදනයෙන් ඒ රටේ එක පුද්ගලයෙකුට හිමිවන ප්‍රමාණය කොපමණද කියන එක.
ඊළඟ එක දල ජාතික නිෂ්පාදනයේ වර්ධන වේගය. නිෂ්පාදනය වසරින් වසර කොපමණ ප්‍රමාණයක් වැඩි වෙනවද? කොපමණ ප්‍රමාණයක් ආර්ථිකයට දායක වෙනවද? කියන එක තමයි මේකෙන් අදහස් කළේ. ඒ කියන්නේ මේ කාලේ ලෝකේ කර්මාන්ත සේවා අධි පරිභෝජනයට යොමු වීම නිසා විශාල වශයෙන් භාණ්ඩවලට ඉල්ලුමක් ඇති වුණා. එතකොට මේ ඉල්ලුම සපුරාලන්න නම් විශාල වශයෙන් මේ කර්මාන්ත ශාලාවල භාණ්ඩ නිෂ්පාදනය කරන්න සිදු වුණා. ආහාර නිෂ්පාදනය කරන්න සිදු වුණා. එතකොට මේවා නිෂ්පාදනය කරෙන්න යාම නිසා විශාල වශයෙන් පසු කාලීනව පාරිසරික ගැටලු ඇති වුණේ. එතකොට මේ මුල් කාලයේ තියෙන මේ පැරණි මිනුම් වල තියෙන විශේෂ ලක්ෂණය තමයි මේවා රටේ ආර්ථිකය පිළිබඳ පමණක් සලකා තියෙන අතර ජනතාවගේ ජීවිතයේ ගුණාත්මක බව පිළිබඳව සලකලා නැහැ. දැන් උදාහරණයක් කිව්වොත් එක පුද්ගලයෙකුට සාල මුදල් ප්‍රමාණයක් තියෙනවා. එයා ගොඩාක් පොහොසත් ආර්ථිකයි. නමුත් එයාට අධ්‍යාපන මට්ටමින් එයා හරි අඩුයි. එයා තාක්ෂණය භාවිතා කරන්න දන්නේ නැහැ. නමුත් එතකොට එයා සංවර්ධනය වෙච්ච පුද්ගලයෙක් කියලා අපිට කියන්න බෑ නේද? එතකොට ජනතාවගේ ජීවිතයේ මේ විදිහට අධි පරිභෝජනයකට යොමු වීම නිසා අධි පරිභෝජනයේ යොමු වීම නිසා පරිසරයේ ලොකු ගැටලුත් ඇති වුණා නේද? දැන් අධි පරිභෝජනය නිසා සෞඛ්‍ය ගැටලු ඇති වුණා. මිනිසුන්ගේ මොනවාද සෞඛ්‍ය ගැටලු අධි පරිභෝජනය නිසා වැඩියෙන් ආහාර ගැනීම නිසා මිනිස්සු දිය වැඩියාව නේද? හෘද රෝග වගේ රෝගයන් වලට ගොදුරු වුණා නේද? එතකොට රටේ ජනතාවට සල්ලි තිබුණට වැඩක් නැහැ. ඒ රටේ මිනිස්සු සෞඛ්‍ය අතින් දියුණු නැත්තම් සෞඛ්‍ය අතින් ඉහළ මට්ටමක ඉන්නේ නැත්තම් කොච්චර සල්ලි තිබුණත් ආර්ථික අතින් දියුණු වුණාට වැඩක් නැහැ. ඒ නිසා මේ මිනුම් නූතන මිනුම් වලදී ජනතාවගේ ගුණාත්මක බව මනින මිනුම් වලට යොමු වුණා. අපි බලමු එහෙනම් පුතේ නූතන මිනුම් මොනවද කියලා. නූතන මිනුම් වලට අපි යමු. නූතන මිනුම් පළවෙනි එක භෞතික ජීවන තත්ත්ව දර්ශකය. මොකද භෞතික ජීවන තත්ත්ව දර්ශකය. දෙක මානුෂ සංවර්ධන දර්ශකය. මේක අපිට හරි වැදගත්. මානුෂ සංවර්ධන දර්ශකය. ඊළඟට මානුෂ දරිද්‍රතා දර්ශකය. ඊළඟට මානුෂ පීඩක දර්ශකය. ඊළඟ එක වැදගත් එක ලදරු මරණ අනුපාතිකය. කොච්චර ලදරුවන් ප්‍රමාණයක් මිය යනවද? ලදරු මරණ අනුපාතිකය. අර මං කිව්වේ රටේ සෞඛ්‍ය මුදල් කොච්චර තිබුණත් වැඩක් නැහැ. සෞඛ්‍ය මට්ටම ඉහළ මට්ටම නැත්තම් සෞඛ්‍ය දියුණුව ඉහළ මට්ටම නැත්තම් ලදරුව ගොඩාක් මිය යනවා නම් ඒ රටේ සෞඛ්‍ය සේවාව දියුණු නැහැ. ඊළඟට මාතෘ මරණ අනුපාතිකය. මව්වරු කොපමණ ප්‍රමාණයක් මිය යනවද වසරකට නේද? එතකොට මේ මව්වරුන් ගොඩාක් මිය යනවා නම් ඒ රටේ සංවර්ධනය ගැන අපිට මේ පැත්ත ගැන කතා කරන්න වෙනවා. ඊළඟට සාක්ෂරතාව. මොකද සාක්ෂරතාව කියන්නේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා අකුරු කියවීමේ ලිවීමේ හැකියාව. කොච්චර සල්ලි තිබුණත් කෙනෙකුට වැඩක් නැහැ. එයාට අකුරු කියවන්න ලියන්න බැරි නම් නේද? මෙන්න මේවා අලුත් දර්ශක. ඊළඟට සෞඛ්‍ය පහසුකම්. දැන් අපි ගත්තොත් සෞඛ්‍ය පහසුකම් දැන් අපේ රටේ ගත්තොත් සෞඛ්‍ය පහසුකම් ඉතා ඉහළයි නේද? රෝහල් තියෙනවා, ගිලන් රථ සේවා තියෙනවා, එන්නත් දෙනවා, දරුවන්ට එන්නත් දෙනවා, මව්වරුන්ට එන්නත් දෙනවා, රෝග වලින් වළක්වා ගන්නවා නේද? දැන් ගත්තොත් වර්තමානයේ දැන් අපි මේ කොරෝනා රෝගෙනුත් නේද අපි ඉදිරියෙන් ඉන්නවා. ඒවෙන් වළක්ව ගන්නවා. ගොඩාක් සෞඛ්‍ය පහසුකම් දීලා ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ මට්ටමකට ගන්නවා. පාසල් වල සෞඛ්‍ය සේවා තියෙනවා, දැනුවත් කිරීම තියෙනවා. ඒ වගේම දරුවන්ගේ ආහාර හා පෝෂණය පිළිබඳවත් බලනවා. ආහාර හා පෝෂණය පිළිබඳව
දැනුවත් කිරීම කරනවා නේද? එනේ මේ වගේ මේ විශේෂ මාතෘකා යටතේ මේ ඔස්සේ කතා කරනවා. එහෙමනම් රටක සංවර්ධනයේදී ඔයගලන්ට පැහැදිලි සංවර්ධනයේ මැනීමේ මිනුම් පැරණි මිනුම් වලට වඩා නූතන මිනුම් වලින් ගොඩාක් දේවල් මනින්න පුළුවන්. දැන් පැරණි මිනුම් වලින් රටේ ආර්ථිකය පැත්ත පමණයි අපිට මනින්න හැකියාව තිබෙන්නේ. නූතන මිනුම් වලින් ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක බව පිළිබඳව අවධානය යොමු කරලා තියෙන හින්දා අර පැරණි නිර්ණායකවල තිබුණු දුර්වලතා මගහරවලා සංවර්ධනයේ නියම යථාර්ථය සංවර්ධනය කියන සංකල්පයේ නියම යථාර්ථය හඳුනා ගන්න නූතන නිර්ණායකවලට හැකි වෙලා තියෙනවා. එහෙනම් පුතේ දුවේ ඔයගලන්ට දැන් පැහැදිලි පැරණි මිනුම් මොනවද නූතන මිනුම් මොනවද කියලා. එතකොට මේ දෙක හොඳට පැහැදිලිව මතක තියාගන්න ඕනේ. විභාගෙට මේ පැරණි මිනුම් නූතන මිනුම් අහනවා. ඒ දෙක අටල ගන්න එපා වෙන වෙනම ගන්න. දැන් හොඳට පැහැදිලි නිෂ්පාදන පැත්ත පැරණි මිනුම් වල තියෙන. නූතන මිනුම් පැත්තේ තියෙන්නේ ගුණාත්මක පැත්ත මානුෂ නේද? බලන්න මානුෂ දැන් ලාදරු මානුෂ මාතෘ මානුෂ නේද? සාක්ෂරතාව අකුරු කියවීමේ ලිවීමේ හැකියාව ජීවන තත්ත්ව දාර්ශකය මානුෂ සංවර්ධන දාර්ශකය නේද? මේ ගුණාත්මක පැත්ත තමයි තියෙන්නේ නේද? ඒක නිසා එහෙනම් දුවේ පුතේ අපි කිව්වා නූතන මිනුම් වල ඉතාම වැදගත් දර්ශකයක් තියෙනවා කියලා. ඒ වැදගත් දර්ශකය තමා මානුෂ සංවර්ධන දර්ශකය. මොකද්ද? මානුෂ සංවර්ධන දර්ශකය. දැන් අර නූතන මිනුම් වල කියවුණා මානුෂ දරිද්‍රතා දර්ශකය, මානුෂ පීඩක දර්ශකය. මෙතෙන්දී අපි ගන්නේ වැදගත්ම එක මානුෂ සංවර්ධන දර්ශකය. නැවත මානුෂ සංවර්ධන දර්ශකය. කවුද මේ අපි කිව්වනේ යම් ආයතන නිර්වචන ඉදිරිපත් යම් ආයතන මේ සංවර්ධනයේ මනින්ද මිනුම් ඉදිරිපත් කළා කියලා. එහෙනම් කවුද මේ මානුෂ සංවර්ධන දර්ශකය ඉදිරිපත් කරපු ආයතනය? එක්සත් ජාතීන්ගේ සංවර්ධන දර්ශකය. මොකද එක්සත් ජාතීන්ගේ සංවර්ධන දර්ශකය. මේ දර්ශකය ගත්තහම එක්සත් ජාතීන්ගේ සංවර්ධන දර්ශකය ඉදිරිපත් කරලා තියෙන මේ දර්ශකය සංගෘහිත දර්ශකයක්. මොකක්ද මේ වචනේ තේරුම? සංගෘහිත දර්ශකයක්. සංගෘහිත දර්ශකයක් කියන්නේ නිර්ණායක කීපයක් එකට එකතු වෙලා තමයි මේ දර්ශකය සකස් කරලා තියෙන්නේ. මොකද්ද එහෙනම් මේ දර්ශකය සකස් කරන්ඩ එකතු කරගෙන තියෙන දර්ශක තුන? හොඳට පැහැදිලිව මතක තියාගන්න. එක්සත් ජාතීන්ගේ සංවර්ධන දර්ශකය ඉදිරිපත් කරපු මානුෂ සංවර්ධන දර්ශකයේ සංගෘහිත දර්ශකයක්. මේ දර්ශකයට අඩංගු වෙනවා ප්‍රධාන අංශ තුනක්. මොනවද ඒ අංශ තුන? 1. උපතේදී ආයු අපේක්ෂාව. 2. සාක්ෂරතාව. 3. ක්‍රය ශක්තිය. දැන් බලන්න පුතේ පින්තූර තුනක් තියෙනවා. මේ සංග්‍රහිත දර්ශකයක් අංශ තුනක් පිළිබඳ කතා කරන්න වෙනවා නේද?
පළවෙනි පින්තූරේ ගන්න ඔය චුටි බබෙක් ඉන්නේ නේද? ඒ ඔව් ඒ පින්තූරේ බලව මේ චූටි බබෙක් ඉඳලා ඊට පස්සේ ටිකක් ලොකු වෙලා මහලුවියට යන්න තියෙන්නේ. අන්න එතන බලන්න. උපතේදී ආයු අපේක්ෂාව. දැන් සමහර දරුවෝ ඉපදිලා මිය යනමනේ. අපි අර ජනගහනයේ පාඩමේ ඉගෙන ගත්තේ වසරකට සජීවී දරු උපසංඛ්‍යාව කියලා හැම නේද? අනේ ඒක මතක තියාගන්නකො උපතේදී ආයු අපේක්ෂාව. ඒ කියන්නේ දැන් මෙතෙන්දි කතා කරලා තියෙන්නේ සෞඛ්‍ය පැත්ත රටක සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩි දියුණුවක් තියෙන්න ඕනේ නේද? ඊළඟට අපි යම් පුතේ බලන්න B වලට යන්න. B සාක්ෂරතාව. සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද? සාක්ෂරතාවය කියන්නේ අකුරු කියවීමේ ලියවීමේ හැකියාව. ලිටරසි නේද? අකුරු කියවීමේ ලිවීමේ හැකියාව. ඔය දැන් අර ඉස්සෙල්ලා පින්තූරේට උඩින් තියෙන පින්තූරේ බලන්න ඕගොල්ලෝ. දැන් මෙතන ළමයි අකුරු කියවනවා නේද? පොත් බලාගෙන. ඔයාලත් වගේ නේද? අකුරු කියවනවා ලියනවා නේ. දැන් අපේ ඉස්කෝලේ ගත්තොත් සාක්ෂරතාවයෙන් ඉහළයි. හැමෝටම අකුරු කියවන්න ලියන්න පුළුවන් නේද? ඒත් අකුරු කියවන්න ලියන්න බැරි අයත් ඉන්නවා. දැන් දකුණු ආසියාතික රටවල් අතරින් අපි දෙවෙනි ස්ථානයේ ඉන්නේ සාක්ෂරතාවයෙන්. පළවෙනි ස්ථානයේ ඉන්නේ මාලදිවයින නේ. අපි 97.7 ගණනක්. එතකොට අකුරු කියවීමේ ලිවීමේ හැකියාවෙන් සාක්ෂරතාවේ අපි ඉහළින් ඉන්නවා ලංකාව සංවර්ධන සංකල්ප සලකා බලනකොට. අපි උතේ යන් තුන්වෙනි සංකල්පයට මේ සංග්‍රහිත දර්ශකේ තුන්වෙනි අංශයට C purchasing power. ඒ කියන්නේ ක්‍රය ශක්තිය. මොකද්ද ක්‍රය ශක්තිය කියන්නේ? භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව. දැන් මිලදී ගන්න නම් අපිට මොනවද තියෙන්න ඕනේ? පින්තූරේ තියෙන්නේ ඩොලර් අර ගේ ගන්න ඩොලර්ස් දෙන්නේ නේද? ඒ වගේ අපි දෙනවා රුපියල් නේද අපේ රටේ. ඒ වගේ අපි භාණ්ඩ හා මිලදී ගැනීමේ හැකියාව, ක්‍රය ශක්තිය, මුදල් තියෙන්න ඕනේ. එහෙනම් මුදල් එන්නේ කොහෙන්ද අපිට ආදායමක් එන්න ඕනේ. ආදායමක් එන්න නම් අපි රැකියාවක නිරත වෙන්න ඕනේ නේද? එහෙම නැත්නම් මොනවා හරි නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වෙන්න ඕනේ. එතකොට අපිට මුදල් ලැබෙනවා. භාණ්ඩ හා සේවා භාණ්ඩ විතරක් නෙමෙයිනේ අපි සේවාවලටත් මුදල් ගෙවන්න ඕනේනේ. මොනවද අපිට සේවා නේද? දැන් ඔයාලා බස් එකේ එනකොට මුදල් ගෙවලා එන්නේ. ඒක සේවාවක්. ලිපියක් යවන්න මුද්‍රයක් ගහනවා නේද? ඒක සේවාවක් නේද? ඒකට අපි මුදල් වියදම් කරන්න ඕනේ. එහෙනම් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට තියෙන ශක්තිය, මිලදී ගැනීමේ ශක්තිය අපි හඳුන්වනවා ක්‍රය ශක්තිය. එහෙනම් දුවේ පුතේ මානුෂ සංවර්ධන දර්ශකයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන දර්ශකය හඳුන්වලා දුන්න මානුෂ සංවර්ධන දර්ශකයේදී සංගෘහිත දර්ශකයක් වන එම දර්ශකයේ ප්‍රධාන අංශ තුනක් ඇතුළත් වුණා. නැවතත් කියමු මේ අංශ තුන. උපතේදී උපතේදී ආයු අපේක්ෂාව, life expectancy, B සාක්ෂරතාව literacy, C ක්‍රය ශක්තිය purchasing power. එහෙනම් මෙන්න මේ අංග තුන විතරක් තිබිලා බෑ මේ දර්ශකයට. මේ දර්ශකයට තවත් එකතු වෙන්න ඕනේ සංවර්ධනය කියන සංකල්පය හඳුනා ගන්න. මොකක්ද මේ දර්ශකය? ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනය. ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනය. නම් දැන් බලන්න පුතේ මේක සංවර්ධනය කියලා අපි කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හඳුන්වලා දුන්නු මානුෂ සංවර්ධන දර්ශකයේ සංවර්ධනය කියලා අපි කියන්නේ
ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනයට එකතු වෙන්න ඕනේ මානුෂ සංවර්ධන දර්ශකය. එතකොට මානුෂ සංවර්ධන දර්ශකයට අංශ 3ක් ඇතුළත් වෙනවා කියලා අපි කතා කරා. මොකක්ද ඒ අංශ 3? උපතේදී ආයු අපේක්ෂාව, සාක්ෂරතාව, ක්‍රය ශක්තිය. එතකොට ඒක ගලපුවාම අපි සංවර්ධනය දර්ශකයක් විදිහට ගන්නවා. මොකද්ද මේ දර්ශකයට අපි කිව්වේ මානුෂ සංවර්ධන දර්ශකය. මොකද්ද? මානුෂ සංවර්ධන දර්ශකය. මානුෂ සංවර්ධන දර්ශකය අනුව සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද කියලා අපි නැවත කියමු. ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනයට එකතු වෙන්න ඕනේ මානුෂ සංවර්ධන දර්ශකය. එතකොට මේ මානුෂ සංවර්ධන දර්ශකයට අයිති වෙනවා මෙන්න මේ ටික: උපතේදී ආයු අපේක්ෂාව, සාක්ෂරතාව, ප්‍රය ශක්තිය. Human Development Index. මොකද්ද? මානුෂ සංවර්ධන දර්ශකය. එහෙනම් දුවේ පුතේ මේ දර්ශකය තමා වැදගත්ම දර්ශකය. අලුත්ම දර්ශකය. එහෙනම් දුවේ පුතේ මේ දර්ශකයේ අනුව රටක සංවර්ධනය මැනීමට කිව්වනේ අගයක් තියෙන්න ඕනේ. මේ දර්ශකයේ දර්ශක අගයක් තියෙනවා. එතකොට මේ දර්ශක අගය යම්කිසි දර්ශක එක තැනක ඉඳලා තව තැනකට විහිදෙන්න ඕනේ. යම්කිසි පරාසයකට අගයන් දෙක ඇතුළත් වෙන්න ඕනේ. දැන් අපි බලමු මේ දර්ශක අගයට දීලා තියෙන පරාසය මොකක්ද කියලා. මොකක්ද? හොඳට මතක තියාගන්න. හොඳට පාඩම් කරගන්න. දර්ශක අගය 0.00001 සිට 0.01 සිට 0.1 දක්වා 0.00 සිට 0.1 දක්වා. පුතේ එතන හදාගන්න 0.00 සිට 0.1 දක්වා. පරාසයක ඊට පරාසය කොට අපව කියන්න පුළුවන්. 0.00 සිට 0.1 දක්වා. හරිද පුතේ? හරියට මැඩම්. හරි පුතේ මම ඒක ආයෙත් කියන්නම්. ඔක බලන්න චුට්ටක්. හරි නේද පුතේ? හරි ටීචර්. හරි. ඒ අනුව පුතේ මානසික සංවර්ධන දර්ශකයේ අනුව අපි ලෝකේ රටවල් බෙදනවා ප්‍රධාන කාණ්ඩ කීයකට 4කට බෙදනවා. මේ පරාසයේ අනුව අපි බෙදනවා ලෝකේ රටවල් ප්‍රධාන කාණ්ඩ පළවෙනි කාණ්ඩය ඉතා ඉහළ මානුෂ සංවර්ධනයක් ඇති රටවල්. ඉහළ මානුෂ සංවර්ධනයක් ඇති රටවල්. මධ්‍යස්ථ මානුෂ සංවර්ධනයක් ඇති රටවල්. පහළ මානුෂ සංවර්ධනයක් ඇති රටවල්. ආයෙත් අපි බලමු. ඉතා ඉහළ මානුෂ සංවර්ධනයක් ඇති රටවල්. ඉහළ මානුෂ සංවර්ධනයක් ඇති රටවල්.
මධ්‍යස්ථ මානුෂ සංවර්ධනයක් ඇති රටවල් පහළ මානුෂ සංවර්ධනයක් ඇති රටවල්. දුවේ පුතේ ඒක මතක තියාගන්න ඔයාලට හරි ලේසි මේ. ඉතා ඉහළ ඉහළ මධ්‍යස්ථ පහළ. හරි. දැන් දුවේ පුතේ අපි අදට පාඩම මෙතනින් අවසන් කරන්න. පාඩමේ මුලට යමු. මේ මානස සංවර්ධන දර්ශකයට අදාළ ඉතුරු කොටස් අපි ඊළඟ පාඩමෙන් කරනවා. එහෙනම් අපි පුතේ ඒක මේ පාඩමට අදාළ මිනුම් වලට අදාළ ප්‍රශ්න ටිකකට උත්තර ලියලා ඉමු. 15 වෙනි ප්‍රශ්නය. සංවර්ධනය මැනීමේ ප්‍රධාන මිනුම් දෙක නම් කරන්න. සංවර්ධනය මැනීමේ ප්‍රධාන මිනුම් දෙක නම් කරන්න. මතකයි නේද? නූතන මිනුම්, පැරණි මිනුම්, නූතන මිනුම්. එම මිනුම් දෙකට උදාහරණ 5 බැගින් දක්වන්න. දැන් අපි පැරණි මිනුම් කීපයක් කිව්වා, නූතන මිනුම් කීපයක් කිව්වා. ඒකෙන් උදාහරණ 5 බැගින් දක්වන්න. එක දර්ශකයක් ගැන අපි දැන් කතාත් කළානේ. ඔව්. 3 වෙනි ප්‍රශ්නය මානුෂ සංවර්ධන දර්ශකය මැනීමට යොදා ගන්නා නිර්ණායක 3 නම් කරන්න. අපි කිව්වා සංග්‍රහිත දර්ශකයක්, ඒ කියන්නේ දර්ශක කීපයක් යොදා ගන්නවා කියලා. ඒ දර්ශක 3 ඔයාලට මතකයි. මොකද්ද? උපතේදී ආයු අපේක්ෂාව, සාක්ෂරතාවය, ක්‍රය ශක්තිය. එහෙනම් පුතේ අද අපි කතා කරේ 11 ශ්‍රේණියට අදාළ සංවර්ධනය පාඩම. සංවර්ධනීය පාඩම අපි පස්වෙනි පාඩමේදී අපි කතා කරා මුලින්ම සංවර්ධනය කියන්නේ මොකක්ද? ඇයි සංවර්ධන සංකල්පය අපි කතා කරන්නේ? සංවර්ධන සංකල්පයේදී අපි මුලින්ම හඳුනාගත්ත සංවර්ධනය පිළිබඳ ඉදිරිපත් කරපු නිර්ණායක මොනවද කියලා. මේ නිර්ණායක හඳුන්වපු ආයතන පුද්ගලයන් හඳුනාගත්තා. ඊට පස්සේ අපි හඳුනාගත්ත සංවර්ධනය කියන්නේ ගතික සංකල්පයක් කියලා. මේ සංකල්පය කලින් කලට වෙනස් වෙනවා කිව්වා. ඒ හින්දා සංවර්ධනය පිළිබඳ ඉදිරිපත් කරපු නිර්වචන කලින් කලට වෙනස් කරා. සංවර්ධනය පිළිබඳව එක එක කාලවලදී එක සංකල්ප වෙනස් වුණා. මුලින් සංවර්ධනය කිව්වේ අපි ආර්ථිකයේ පැත්ත පමණක් කිව්වා. පස්සේ කිව්වා ආර්ථිකයෙන් පමණක් සංවර්ධනය මනින්න බෑ, ජීවිතේ ගුණාත්මක බව පිළිබඳ අදාළ සංකල්ප සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ වේගවත් සංවර්ධනයට ලෝකය යොමු වීම නිසා අපි තිරසර සංවර්ධනයක් කරා ගියා කිව්වා. ලෝකයේ තිරසර සංවර්ධනයකට ඇයි ආයුත්තේ කියලා හඳුනාගත්තා. ඊට පස්සේ අපි හඳුනාගත්තා සංවර්ධනයේ මැනීමට යොදා ගන්නා මිනුම් හා දර්ශක මොනවද කියලා. මේ මිනුම් හා දර්ශක පැරණි මිනුම් සහ නූතන මිනුම් වශයෙන් අපි වර්ග කරා. පැරණි මිනුම් වල බොහෝ වෙලාවට අපිට දක්නට පුළුවන් උනේ ආර්ථිකමය පැත්ත, ජීවිතයේ ගුණාත්මක පැත්ත බව පිළිබඳව බොහෝ දුරට අපිට කරුණු වටහා ගන්න බැරි වුණ නිසා ජීවිතයේ ගුණාත්මක සැබෑ සංවර්ධනයේ සැබෑ යථාර්ථය හඳුනා ගැනීම සඳහා අපි නූතන මිනුම් භාවිතා කරනවා කිව්වා. ඒ මිනුම් මොනවද කියන එක අපි අද හඳුනාගත්තා. ඒ නූතන මිනුම් යටතේ අපි හඳුනාගත්තා අලුත්ම මිනුමක් මානුෂ සංවර්ධන දර්ශකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හඳුන්වලා දුන්නු මානුෂ සංවර්ධන දර්ශකයේ. ඒක අපි සංග්‍රහිත දර්ශකයක් කිව්වා. ඒ දර්ශකයේ යටතේ මොනවද වෙන්න ඕන ප්‍රධාන කාරණා 3 අඩංගු වෙන්න ඕන කරුණු 3 මොනවද කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟ සතියේ පුතේ අපි මේ මානුෂ සංවර්ධන දර්ශකයේ අනුව රටවල් අද කාණ්ඩ කළා පමණයි. ඒකෙන් ශ්‍රී ලංකාවේ ඉන්නේ ඔය කාණ්ඩ වලින් කොයි ස්ථානයේද කියන එක හඳුනා ගන්න ඕනේ. අපි සාක්‍රටක්, ඒ සාක්‍රටේ මානුෂ සංවර්ධන දර්ශකය අතින් අපි ඉහළම තැනක ඉන්නවද කියලා අපි හඳුනා ගන්න
කතා කරනවා ඊළඟ පාඩමෙන්. ඒ වගේම පුතේ ඊළඟ පාඩමේ අපේ සංවර්ධනයේ පාඩමේ තව වැදගත්ම කොටසක් අපිට කතා කරන්න තියෙනවා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාමාර්ග. එහෙනම් දුවේ පුතේ අදට පාඩම අවසන් කරනවා. ආයුබෝවන් සුබ දවසක්.